The Four Noble Truths චතුරාර්ය සත්‍ය අපි එහි දුක්ඛ සත්‍ය අද දවසේ සාකච්ඡාවට එනවා. The Four Noble Truths are the base of the Buddhism. So බුදුදහමේ පදනම චතුරාර්ය සත්‍ය. The Buddha expounded it. බුදුන් වහන්සේ එය පැහැදිලි කරා. In his first sermon උන්වහන්සේගේ මුල්ම දේශනාව මංගල දේශනාව තුළ to his old colleagues පරණ එකට හිටපු කාණ්ඩය the five ascetics පස්වග මහණුන්ට. We can find this particular discourse in early Buddhist scriptures. අපිට මේ චතුරාර්ය සත්‍ය සොයා ගන්න පුළුවන් බුදුදහමේ in numerous different places. අපිට ඒක සොයා ගන්න පුළුවන් විවිධ තැන්වල ත්‍රිපිටකයේ තුල. We can have fairly good account of the Buddha's teaching. දුන්වහන්සේ ගැන්වීම පිළිබඳ සෑහෙන අවබෝධයක් සමස්ත බුදුන් වහන්සේගේ ගැන්වීම පිළිබඳ මූලික අදහසක් ඇති කර ගන්න පුළුවන් by studying the Four Noble Truths මේ චතුරාර්ය සත්‍ය අධ්‍යයනය තුල. The Four Noble Truths එතකොට ඒ චතුරාර්ය සත්‍ය වෙන්නේ දුක්ඛාරිය සත්‍ය, the truth of suffering. දුක පිළිබඳ සත්‍ය, the nature of suffering. දුකේ ස්වභාවය එතන පැහැදිලි වෙනවා. දෙක දුක්ඛ සමුදය ආරිය සත්‍ය, the truth of the origin of suffering. දුකේ හට ගැනීම පිළිබඳව සත්‍ය. The cause of suffering. එතකොට ඒ දුක හට ගැනීම පිළිබඳ හේතුව cause එක එතන පැහැදිලි වෙනවා. දුක්ඛ නිරෝධාරිය සත්‍ය, the truth of cessation of extinction of suffering. දුක්ඛ නිරුද්ධ කිරීම, cessation නතර කිරීම, extinction සම්පූර්ණයෙන්ම නැති කරලා දැමීම පිළිබඳ සත්‍ය. නැත්නම් liberation from suffering. දුකින් නිදහස් වීම නිවන පිළිබඳව එහිදී පැහැදිලි වෙනවා. Fourth one, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍ය, the truth of the path leading to liberation. ඒ නිවනට මඟ පෙන්වන උතුම් සත්‍ය. නැත්නම් cessation or extinction of suffering. දුක නැති කිරීම සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කිරීම පිළිබඳ ඒ සත්‍යයට ළඟා වීමේ මඟ. The way to liberation of suffering. විමුක්තියට මඟ. The first noble truth, පළවෙනි උතුම් සත්‍ය දුක්ඛ අරිය සත්‍ය is usually translated into English as the noble truth of suffering. මූලික වශයෙන් මේක සාකච්ඡා වෙන්නේ පැහැදිලි කරන්න ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ the noble truth of suffering දුක පිළිබඳ උතුම් සත්‍යය ලෙස. However, the English translation doesn't give wide meaning. කොහොමද මේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් පළල් තේරුමක් එන්නේ නැහැ as it is of the original Pali term. ඒ මුල් පාලි යෙදුමින් එනවා. The noble truth of suffering. මේ දුක පිළිබඳ උතුම් සත්‍ය a detailed account of suffering is given. එතකොට දුක පිළිබඳව විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කරනවා. anyway සම්මා මිස්ලෙට් කියුණා සමහර අයට මේක බටහිර අය නොමගැවීමකට ලක් වෙලා තිනවා regarding Buddhism බුදුදහම සම්බන්ධව. මොකද මේ චතුරාර්ය සත්‍ය දුක පිළිබඳව පළල්ව ආරම්භයේ ඉඳන් කතා කරන නිසා. And consider it to be teaching of pessimistic. ඒ නිසා වුන් සමහර අය වැරදි විදිහට තේරුම් ගත්තා. මේක අසුභවාදී ගැනීමක් හැටියට. Which is not reasonable. ඒක සාධාරණ නැහැ at all කොහෙද. When considering it in deeper meaning මේ චතුරාර්ය සත්‍ය ගැඹුරු අර්ථයෙන් සලකලා බලනකොට ඒ අර්ථකථනය සාධාරණ නැහැ. However, Buddhism is neither pessimistic nor optimistic. කොහොමද බුදුදහම අසුභවාදීවත් සුභවාදීවත් කියන්නේ නැහැ. But realistic. නමුත් යථාර්ථවාදී. As it points out the authentic reality of life. මොකද ඒකෙන් පෙන්눔 කරනවා ජීවිතයේ තාත්වික යථාර්ථය. Authentic reality of life. අතිශය ස්වාභාවික තාත්වික යථාර්ථය. ජීවිතයේ සහ බාහිර ලෝකයේ විශ්වයේ. Buddhism reveals and discloses. බුදුදහම හෙළිදරව් කරනවා, discloses අනාවරණය කරනවා.
all phenomena සියලු ධර්මතාවයන් realistically යථාර්ථමය වශයෙන් or objectively නැත්නම් පරමාර්ථමය වශයෙන් Buddhism doesn't take man into unknown end. බුදුදහම මිනිස්සාව නොපෙනෙන අනන්තයකට යොමු කරන්නේ නැහැ. Based on faith. විශ්වාසය පදනම මත. or fantasy වෙනත් සිහින ලෝකයක් තුල. එතකොට modern medicine reveals the gravity of cancer. නවීන වෛද්‍ය විද්‍යාවෙන් පිළිකාවේ පුරුදු බව භයානකකම පැහැදිලි කරනවා. And thereby modern medicine cannot be defined as something miserable. එහෙම කිව්වා කියලා වෛද්‍ය විද්‍යාව සෝචනීය එකක් වෙන්නේ නැහැ. ඒ යථාර්ථය පෙන්වනවා කියලා. ඒ වගේ ජීවිතයේ භවයේ තියෙන අනතුරු පෙන්වනවා කියලා ඒ යථාර්ථමේ සත්‍යය පෙන්වීමෙන් බුදුදහම එහෙම අසුභවාදී ඉගැන්වීමක් හැටියට සලකන්න බෑ. But in all other popular religions, නමුත් ලෝකේ සියලුම ජනප්‍රිය ආගම් තුල man is guided into an unknown end. මිනිසාව නොපෙනෙන අනන්තයේ වෙත අරගෙන යන based on faith. විශ්වාසය මත පදනම් කරගෙන in God and creation. දෙවියන් සහ නිර්මාණවාදයේ පදනම් කරගත්ත විශ්වාසය තුල. විතර විශ්වයේ දෙවියන් පුද්ගලයාගේ පරිබාහිර අනන්තයක ඒ දෙවියන් සහ නිර්මාණවාදයේ පදනම් කරගෙන. The ultimate goal or objective. එහෙනම් ඔය ආගමේ මේ පරම අභිමතාර්ථය අරමුණ of such religions ඉබඳු ආගම් වල cannot be achieved in this life. මේ ජීවිතේ කොහෙත්ම ලබන්න බෑ. But the ultimate goal of Buddhism, බුදුදහමේ පෙන්වන මේ පරම කෙලවර නිස්ථාව පරම අභිප්‍රාය which is mentioned as nibbana නිවන ලෙස සඳහන් කරන ධර්මතාව can be penetrated ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ප්‍රතිවේදයට භාජනය කරගන්න පුළුවන් in this very life itself මේ ජීවිතය තුලම ඒ අධියර අතරින් එක අධියරක් යා මට්ටමකට හරි නිවීමකට එන්න පුළුවන් මේ ජීවිතය තුලම by means of following the eightfold path. චතුරාර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් of the four noble truth චතුරාර්ය සත්‍ය කරන පිළිවෙල අපිට සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි වෙනවා. ඒක අභ්‍යාස කරොත් අනිවාර්යයෙන්ම මේ ජීවිතයේ තියෙන ලෝකයේ තියෙන බැඳීම කැඩිලා අධියරෙන් අධියර විමුක්තිය වෙතටම යනවා. Accordingly, Buddhism tells us, එයano බුදුදහම අපිට කියනවා what life and the world around us is. අපි සහ පුද්ගලයා සහ අපට ලෝකය මොකක්ද කියලා පැහැදිලි කරනවා. And the way to eternal peace. සදාතනික සාමය, emancipation විමුක්තිය, and utmost happiness. මේ පරම සතුට වෙතට පුද්ගලයාව යොමු කරනවා. The Pali term dukkha means suffering. So Pali යෙදුමින් කියන්නේ ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරන්නේ suffering කියන එක බොහෝයි. නමුත් වචන ගොඩක් පාවිච්චි කරන්න වෙනවා ඔය සමස්ත චිත්‍රය අම්මාකාරයකට ගන්න. pain වේදනාව, සරෝ දුක, මිසරි, ඒ දුක, lamentation විලාපය, වැළපීම, agony දුක, distress, නොසතුට පශ්චාත්තාපය and so on. The opposite is sukha, which means happiness. So, make opposite again sukha, which means happiness. Again, satuta, joy, comfort, ease, and so on. So, satuta, pahasuva, nidahaswima, and adivasin, sapukiyanike arthe ganna. But the dukkha in the first noble truth. Dokota me චතුරාර්ය සත්‍ය එන පළවෙනි මේ දුක පිළිබඳ සත්‍ය has a deeper and wider philosophical meaning. ඒ දුක කියන එකේ එතන ගැඹුරු දාර්ශනික අර්ථයක් තියෙනවා. It cannot be depicted. ඒක පෙන්වන්න බෑ, explain පැහැදිලි කරන්න බෑ in a few words. වචන දෙකකින්. In the noble truth of dukkha, the true nature of life and external world is vividly and evidently elucidated and explicated. එකම වචනේ විවිධ ආකාරයෙන් සඳහන් කරන්නේ අර මේ මීට අදාළ මේ විස්තරයට අදාළ වචන
වාක්කෝෂයේ vocabulary එක දියුණු කරගන්න. The noble truth of දුක්ඛ මේ දුක පිළිබඳ ආර්ය සත්‍යය තුල the true nature of life ජීවිතයේ යථා ස්වභාවය සත්‍ය తත්වය an external world ඒ වගේම ගැටෙන බාහිර ලෝකය is vividly පැහැදිලි evidently සාක්ෂි සහිත elucidated පැහැදිලි කරනවා explicated විවරණය වෙනවා. Even though the Buddha comprehensively expound බුදුන් වහන්සේ බොහොම පුළුල් විදිහට දේශනා කරත් පැහැදිලි කරත් expounds explain කරත් suffering පෙළීම pain වේදනාව emptiness හිස්කම impermanence අනියත බව related to life ජීවිතයට සම්බන්ධ ඔය කාරණා පැහැදිලි කරත් පරමාර්ථ වශයෙන් ගත්තාම ඒ කාරණා ඒ තත්ත්වයන් පැහැදිලි කරත් he doesn't reject or negate බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. වගේම negate නිෂේධනය කරන්නේ නැහැ. The happiness in life මේ ජීවිතය තුල අපි ලෞකිකව ලබන සතුට. The Buddha tells different forms and ways of happiness. බුදුන් වහන්සේ සතුටේ විවිධ ස්වභාවයන් ස්වරූපයන් පෙන්නනවා. Such as materialistic happiness, ලෞකික භෞතික සතුට, සාමාන්‍ය සතුට අපි ජීවිතේ ලබන and spiritual happiness ආධ්‍යාත්මික සතුට. laymen, ගිහි, householders, ගෘහවාසී having the following factors මේ පහත කාරණා හතර තියෙනවා නම් post preach දේශනා කරලා තියෙනවා to be worldly happiness ඒ කාරණා ලෞකික සැප හැටියට. අත්ති සුඛ the happiness of possessing righteously earned wealth and property. Righteously earned ධාර්මික උපයගත්ත wealth ධනය property දීපල තියනවා කියලා. possessing සතුව පැවතීම. සතුව පැවතීමේ the happiness සතුට. නිවැරදිව උපයගත්ත ධනයක් වස්තුවක් තියෙනවා කියන සතුට. The happiness of possessing. Possess කියන්නේ සතු වෙනවා අයිති වෙනවා. Possessing සතුව සිටීම. The happiness of possessing සතුව සිටීමේ ලබලා තමන් සන්තකයේ තිබීමේ සතුට. Righteously earned ධාර්මික උපයගත්. Wealth and property ධනය දේපල. එතකොට that is explained to be kind of worldly happiness. ලෞකික සතුටක් හැටියට ඒව පිළිගන්න. සාමාන්‍ය ලෝකයේ කාමභෝගීන්ට අවශ්‍ය කරන නිවැරදි සතුටක් පැහැදිලි කරනවා ඉතාම නිවැරදි. අනන සුඛ the happiness of being free from debt. ණය නැතුව ලබන සතුට. අනන සුඛ. Being indebted is a grief. ණයව සිටීම දුකක්. Being සිටීම indebted. ණයබරිතව සිටීම ණයකාරයෙක් හැටියට ඉන්න එක is a grief. ඒකට ණය නැතිකව ගියෙක් ඉන්නවනම් ඒක සතුටක්. එයාට ජීවිතයට අවශ්‍ය කරන දේ ධනය වස්තුව තියෙනවනම් ඒකත් සතුටක්. භෝග සුඛ the joy of consume පරිභෝජනය කිරීමෙන් ලබන සතුට. righteously earned possession ඒ ධාර්මිකව සතු කරගත්ත දේ ජීවිතය ගත කරන්න පහසුවෙන් අවශ්‍ය කරන සම්පත්. ඒවා the joy of consume පරිභෝජනය කිරීමෙන් ලබන සතුට. සමහර අයට ධනෙ තියෙනවා ලෙඩ රෝග හන්දා වෙනත් බාධක මොකක් හරි නිසා ඒව භුක්ති විඳින්න බෑ. ඒක භෝග සුඛේ නෑ. දැන් මෙතන එහෙම තිබිලා ඒකේ විඳි පාවිච්චි කරලා පරිහරණය කරන්න බැරි නම් එතන ඒක එවෙන් වැඩකුත් නෑ. ඒ නිසා භෝග සුඛේ එක්කවා මසුරුකම ලෙඩක් දුක වෙනත් ගැටලු නිසා පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඒ වස්තුව ආයිති වුණත් එතන භෝග සුඛේ නැහැ. පරිභෝජන සුඛේ නැහැ. අනවජ්‍ය සුඛ එතකොට the joy of leading life of just and righteous manner. ඒ ජීවිතය just යුක්ති සහගත righteous manner ධාර්මික විදියට leading ගත කරනවා කියලා ලබන joy සතුට. තමන් නිවැරදිව ජීවිතය ගත කරනවා කියලා සතුටක් ලබනවා නම් යම් සතුටක් තියෙනවා ඒ සතුට.
මේ වගේ ලෞකික ජීවිතයේ දැන් අග්ගඤ්ඤ මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය සිංහලවාද සූත්‍ර වගේ තැන්වල මේ සාමාන්‍ය ඊටාම දියුණු විදිහට සාමාන්‍ය මානව ප්‍රජාවට දී ප්‍රජාවට ගැඹුරින් අධ්‍යාත්මික ගමනක් නොයන පිරිසට අවශ්‍ය කරන ආකාරයේ ලෞකික සැපත පිළිබඳව පිළිගැනීමක් පැහැදිලි කිරීමක් කෙරේ. නිසා මේ විදිහට සතුට පිළිබඳව ඊටාම පුළුල් විදිහට එහෙම පෙන්වන තැන් ඇත්තටම නැහැ. ඇත්තටම අපිට අපේ ස්වාමීන් වහන්සේලාට මේවා ඉංග්‍රීසියෙන් ලෝකෙට මේ කාරණා ගෙනියන්න පුළුවන්. මේ බුදුදහම ඇතුලේ පෙන්වන මේ ජීවිත විවරණය ලෞකික ලෝකෝත්තර දෙපැත්තෙන් මොන කිසිම තැනක අපිට සොයා ගන්න පුළුවන් කමක් නැහැ එවැනි පිළිවෙලක. මේ කාරණා අපි දැන් මේ රට ඇතුලේ විතරක් නෙවෙයි දැන් අපි මේ හැම දෙයක්ම දැන් අපි වෙළඳාමක් කරත් ලෝකේ ලංකාවේ අපි දැන් යන්නේ ලංකාවේ ටැක්සි එක නෙමෙයි Uber කියලා ගියා. ඒක මෙහෙවන්නේ පිටරට. එතකොට අපි ඩෙරාස් හරි අලිබබා කියලා හරි ගෙදෙට්ට පොතක් වාජනයක් ගෙන්න ගන්නේ මේ ලංකාවේ කම්පැනියක් මගින් නෙවෙයි. ඒතර අපි මේ Google දාගෙන පාර අහගෙන යන්නේ අපි කොහෙට හරි යනකොට මේ ලොකේෂන් එක දාගෙන පාර බලාගෙන යන්නේ ලංකාවෙන් නෙමෙයි. දැන් අපි මේ ජීවත් වෙන සන්දර්භයේ තේරුම් ගන්න අවශ්‍යයි. ඒකට අපි දැන් ඒ කියන්නේ අපිට දැන් මේ රට ඇතුලේ සිංහලෙන් විතරක් කටයුතු කරන රට ඇතුලේ විතරක් කරන ගනුදෙනුවක් තුල මේ විශ්ව දහම අරගෙන ලෝකයට යන්න පුළුවන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපි උත්සාහ කරන්නේ වහන්සලාට මෙන්න මේකට යම් උත්තේජකයක් දෙන්න. මේ අවදි කිරීම මේ යම් ආකාරයකට කරා. මොකද මේක එහෙම විභවයක් තියෙන ස්වාමීන් වහන්සලා ශක්තිය ඉන්නවා. ඒකට එහෙම උත්සාහය ගත්තොත් අවුරුද්දක් දෙකක් ඇතුළත සාල ජයග්‍රහණයක් අපේ රටට කරන්න පුළුවන්. ඒ වගේම සම්බුද්ධ ශාසනයට කරන්නත් පුළුවන්. එතකොට අපි නැවතත් අපි මාතෘකාවට ආවොත් as a layman or householder ගෘහයක ගෙදරක ඉන්න කෙනෙක් ගිහියෙක් හැටියට one should have basic needs. මූලික දේවල් තියෙනවා. earn in correct means. earn උපයගත්ත in correct means නිවැරදි මාර්ගවල. and enjoy leading a good life. හොඳ ජීවිතයක් ගත කරන්නත් without being a burden to anyone. කාටවත් බරක් නෙවෙයි. it's a worldly contented life. ඒක ලෞකික තෘප්තිමත් ජීවිතයක්. it's needed to promote spiritual life. ඒක අවශ්‍යයි මේ අධ්‍යාත්මික ජීවිතය ගත කරන්න. අධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්න. මොකද අපිට මේ කන්න බොන්න නැත්නම් දැන් බුදුහාමුදුරුවොත් මේ මුලින්ම බඩගින්න ආපු කෙනෙක්ට ධර්ම දේශනා කරේ නැහැ. ඒක නාමකින් සබ්බේ සත්ත ආහාරක් තිබුණා. ඒ නිසා මූලික ප්‍රශ්න තේරුම් අරගෙන ඒක විඳගෙන තමයි යන්නේ. ඒතකොට ඒ නිසා මේ දැන් ඒ කියන්නේ මේ ආදීනව දකින්නේ මේ පරිභෝජනය තුල බොහෝ විට. එතකොට මේ Buddhism teaches both worldly and spiritual happiness. ඒක බුදුදහම මේ ලෞකික සහ worldly ලෞකික මණ්ඩේන් කියලා වචනයක් අපි පාවිච්චි කරනවා. මේ ලෞකික වෙනුවට මණ්ඩේ. worldly or mundane and spiritual happiness. worldly or mundane happiness නැත්නම් spiritual happiness. ඒතර ඒ වගේ දෙකක් කතා කරනවා. අධ්‍යාත්මික සතුටයි ලෞකික සතුටයි. Buddhism also admits ඒ වගේ බුදුදහම පිළිගන්නවා worldly happiness ලෞකික සතුට though not permanent. ඒක ස්ථාවර එකක් නුනත් ඒක සම්මත ලෝකයේ තුල පිළිගැනීමකට වාජනීය වෙනවා. the concept of dukkha මේ දුක පිළිබඳ සංකල්පය දුක්ඛ සත්‍ය ඇතුලේ as depicted in dukkha ariya satcha depicted පෙන්වුම් කරන ආකාරයට in dukkha ariya satcha මේ දුක් ආර්ය සත්‍ය තුල or the truth of suffering දුක පිළිබඳ සත්‍ය තුල is threefold. ඒ ආකාරය තුන් ආකාරය. ඒකට දුක තුන් ආකාරයකින් කතා කරනවා. දුක්ඛ all suffering related to life. ජීවිතයට අපි අත්දකින සාමාන්‍ය දුක. විපරිණාම දුක්ඛ suffering due to change or impermanence. ඒකට අස්තිර බව අනියත බව පදනම් කරගෙන ලබන වෙනස් වීම පදනම් ලබන දුක.
සංඛාර දුක්ඛ suffering due to clinging on five aggregates. පංචස්කන්ධේ උපාදාන කර ගැනීම තුල ලබන දුක. සංස්කාර පදනම් කරගෙන ලබන දුක. අපි ඒවා තවදුරටත් විස්තර කරගන්න උත්සාහ කරොත් දුක්ඛ පළවෙනි කාරණය means all kind of suffering. සියලුම ආකාරයේ දුක්. in life ජීවිතය such as birth ඉපදීම. එතකොට මේ පැවැත්ම තුල සිතිවිලි මතුවීම දුක. සිතිවිලි කියන්නේ rising and passing away. සිතිවිල්ලක් ඇති වෙන්නෙම ඒක නිරුද්ධ වීමේ පදනම් කරගෙනමයි. ඒ නිසා ඇතිවීම දුක. වගේම decay. එතකොට උත්පත්තිය දුකක් ඒ වගේම දිරීම. නැත්නම් වෙනස් වීමට භාජනය වීම. ඒ ඇතිවෙච්ච සිත විනාශ වීම. දිරාගෙන කඩාගෙන වැටීම දුක. වගේම sick ලෙඩවීම. ඒජින් වයසට යෑම. ඩෙත් මරණය. පුරුෂනික මරණ සම්මුති මරණ දෙකම. මේ මොහොත මරණ එකත් පංචස්කන්ධයේ දුර්වල වීම මේ භෞතික රූප කලාප දුර්වල වීම තුල ලබන මරණය. වගේම යුනියන් එකතු වීම with what is displeasing. අප්‍රසන්න දේ සමග එකතු වීමට ලැබෙන. seeing disagreeable sights. අප්‍රසන්න දේ දැකීම. tasting disagreeable food. අමිහිරි අප්‍රසන්න ආහාර භුක්ති විඳින්න වීම. hearing undesirable noise. අකමැති ශබ්ද අහන්න වීම. coming together with disagreeable people. එකක වෙන්න බැරි කැමති නැති මිනිස්සු එක්ක ඉන්න එකතු වෙන්න වීම. coming together එකතු වීම. එහෙම නැත්නම් ඒක තව විදිහට කිව්වොත් association with the unbeloved. තමන් ආස නැති ආදරේ නැති අයත් එක්ක මේ අසුරටපත් වීම. එහෙම තව විදිහට කියනවා නම් union with what is displeasing. අප්‍රසන්න දේ සමග එක්වීම. separation from what is pleasing and enjoyable. සතුටු වෙන සනසීම දෙන එයින් වෙන්වීම. නැත්නම් separation from the loved. ආදරය කරන අයකින් වෙන්වීම. not getting what is needed. අවශ්‍ය දේ desired ආස කරන දේ නොලැබී. ඔන්න ඔය කියන අපිට සාමාන්‍යයෙන් තේරෙන සාමාන්‍යයෙන් අත්දකින්න පුළුවන් මට්ටමේ ඕනම කෙනෙක්ට පැහැදිලි කරගන්න පුළුවන් ජීවිතයේ මෙන්න මේ දුක් ටික. ඔය ටික තමයි අපි දුක්ඛ ඇතුලේ සාකච්ඡා වෙන්නේ. එතකොට ඊළඟ එක in life we have to undergo bitter and unpleasant experience. So in life ජීවිතේ we have to undergo අපිට අත්දකින්න වෙනවා අපිට විඳින්න වෙනවා bitter අමිහිරි තිත්ත unpleasant අප්‍රසන්න experiences අත්දැකීම් of mental and physical මානසිකව සහ භෞතික ශාරීරික suffering පිළීම ඇති කරන and all those unpleasant hardships is samasta aprasanna dushkarata hardships unpleasant hardships aprasanna dushkarata which cause grief දුක ඇති කරන cause ඇති කරන හේතු කරන grief දුක lamentation ශෝක වීම distress පසුතැවීම sorrow දුක pain වේදනාව despair කනස්සල් and so on ඔන්න ඔය කාරණා මතු කරන අර ඉහත කියපු තත්ත්වයන් meant here මෙතන අර්ථවත් කරනවා to be දුක්ඛ කියන පළවෙනි සාධකය තුල. This is only one aspect of dukkha. මේක දුකේ එක ස්වરૂපයක් විතරයි. ඒ ඉංග්‍රීසියෙන් නිකන් suffering කිව්වට මෙවැනි පළල් චිත්‍රයක් එන්නේ නැහැ. And that's why the term suffering is said to be incomplete. ඒකයි මේ suffering කියන එක අසම්පූර්ණයි කියලා කියන්නේ in defining Pali term dukkha. මේ පාලි අර්ථයේ දුක්ඛ කියන එක අර්ථකථනය කරන්න ඩිෆයින් කරන්න මේ සෆරින් කියන එක දුර්වල වෙන්නේ ඒ පළල් අර්ථය දිහා බලනකොට. Then comes viparinama dukkha. ඊට පස්සේ එනවා මේ විපරිණාම දුක. which causes due to constant change or impermanence. එතකොට causes හේතු වෙන due to නිසා constant නිරන්තර change වෙනස් වීම or impermanence අනියත බව.
නිරන්තරයෙන් වන වෙනස් වීම එහෙම නැත්නම් අනියත බව හේතු කරගෙන ඇති වෙන දුක. මේ දෙවන සාධකයේ තුල සාකච්ඡා වෙනවා. Sometimes we experience happy and pleasing moments. සමහරක් වෙලාවට අපි අත්දකිනවා සතුටු සහ බොහොම ප්‍රසන්න moments අවස්ථා ජීවිතේ in life. But we cannot remain in them. නමුත් අපිට ඒවැ නතර වෙන්න බෑ. යෞවනත්වයේ තුල නතර වෙන්න බෑ. නිරෝගීකම තුල ඉන්න බෑ. ඒ අපි සතුටු වෙන ඒ experience they too change. ඒවත් වෙනස්. එතකොට the nature of all phenomena ලෝක ස්වභාව ධර්මයේ ජීවිතයේ තියෙන සියලුම ධර්මතා in the world is arising and passing. අතරම උපාදුපඤ්ඤායති වයෝපඤ්ඤායති ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඒ දෙක අතර අන්‍ය ස්වરૂපයක් ගැනීමක් තියෙනවා මිසක් තිතියක් පවතිනවා පවත්මක් ඇත්තටම දාර්ශනිකව පැනවෙන්නේ නැහැ. මතුවීමක් arising and passing එක. සමුදය වය දෙක තියෙනවා. මේ දෙක අතර අන්‍ය තත්තං පඤ්ඤාය. අන්‍ය කියන්නේ ඇතිවීමයි නැතිවීමයි අතර අන්‍ය ස්වභාවයක් ගන්න. ඒකට ලෝකය කියලා කියනවා. ඒ පරිවර්තනීය ස්වභාවය. එතකොට පැවැත්මක් අතරම කතාවක් නැහැ. ගැඹුරුම සියුම්ම තැනට යනකොට පවතින දෙයක් නැහැ. ඒ කියන්නේ මේ මනස කියන වේගය තුලත් mental energies වලත් physical energies වලත් භෞතික ශක්තියින් තුලත් සියුම්ම බෙදාගෙන යනකොට නැහැ. ඒක මේ නැනෝ ටෙක්නොලොජි එක හරහා චිත්‍රණය කරලා පෙන්වන්නත් පුළුවන් ශරීරයේ ශෛල ලොකු කරලා බලන්න. ඒවා එකට පවතින්නේ නැති බව. මේ ජෛව ගෝලයේ දිහා අපි උඩින් ඈතට ගිහිල්ලා බැලුවොත් අපිට මේ ලෝකේ එකට තියෙනා වගේ පේනකොට මහ විශාල කදම්බයක් මහ විශාල වෘක්ෂෝපන විශාල ප්‍රමාණයක් හැම මොහොතකම සිදුවෙන එකම ජෛව ගෝලයක් හැටියටයි මුළු විශ්වය මේ ලෝකයේ පිටින් බැලුවොත් පේන්නේ. Even the thing we desire. එතකොට rising and passing එක තියෙනව නැති වෙනව. Nothing stays the same. කිසිම දෙයක් ස්ථාවරව පවතින්නේ නැහැ. Even the thing we desire. අපි ආස කරන දේ to last long ගොඩක් කල් පවතින්න කියලා changes වෙනස් වෙනවා. පවතින්න කියලා අපි ආස කරන දේත් වෙනස් වෙනවා. The suffering, pain and unsatisfactoriness. අතෘප්තිකර භාවය. මේ satisfy වීමට නොහැකිකම. which causes due to change. වෙනස් වීම නිසා හේතු වෙන is විපරිණාම දුක්ඛ. විපරිණාම දුක්ඛ වෙන. එතකොට the third one සංඛාර දුක්ඛ. තුන්වෙනි එක සංඛාර දුක්ඛ. has some philosophical meaning. මෙන්න මෙතන තමයි ගැඹුරු දාර්ශනික අර්ථයක් තියෙන්නේ. all condition සංඛාර. සියලුම හේතුඵල දහම මත පදනම් වෙන සංකත සමස්තය සැකසෙන හැමදේම සංඛාර. ඒකට කන්ඩිෂන් කියන සංස්කාර. පටිච්චසමුප්පාදය හේතුඵල දහම තුල නිම වෙන දේවල්. ඒකට දැන් විවිධ හේතු එකතු වෙනකොට හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධ. ඒ විවිධ හේතු පදනම් කරගෙන විවිධ දේවල් සැකසෙනවා. කාලයේ වෙලිතලාව මත ඒ හේතු වෙනස් වෙනකොට විසිරෙනකොට ඒ හේතු වලින් ඇති කරපු දේ වෙනස් වෙනවා විසිරෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවයට ලක්වන සමස්තය සංස්කාර. condition things. They are conditioned kind of phenomena. In Pali we call sankhara. There are things form. දේවල් form වෙනවා හැදෙනවා. සංස්කරණය වෙනවා සැකසෙනවා. ඒකට මෙතන සංඛාර දුක්ඛ කියන්නේ අර form හැදිලා තියෙන දේවල් දැන් process එක ඇතුළේ හැදී යන්නේ and being form මේ වෙලාවේ උඩ නැගෙන සිටිවිලි. According to the theory of cause and effect. Cause can හේතු effect ඵල. හේතුඵල න්‍යායට the formula of dependent origination. तर අපි පටිච්චසමුප්පාදය කියන තවත් නම. The cause and effect. Theory of cause and effect. නැත්නම් the formula of dependent origination. පටිච්ච සමුප්පන්න එකිනෙකට එකක් පදනම්ව සැකසෙන තත්ත්වයක්. සංඛාර කියන
accordingly පංච උපාදානස්කන්ධය අනුව මේ ස්කන්ධ පංචකයේ ක්‍රියාවලිය process එක clinging ඒක උපාදාන කර ගැනීම සමීපයට මම කියලා ගැනීම අල්ල ගැනීම clinging එල්ලී aggregate ස්කන්ධ වලට ඒ සංකාර දුක්. ඔය ස්කන්ධ පංචකයට මමායනය කිරීම ආත්මීය සංකල්පයක ගොඩනගා ගැනීම පුද්ගල භාවයට පැමිණීම මේ ස්කන්ධ පංචකය අයිති කර ගැනීම යන ක්‍රියාවලිය ඇතුළේ ඇති වෙන දුක තමයි මේ සංකාර දුක්ඛ කියලා කියන්නේ. In brief, the five aggregates subject to clinging. In brief, කෙටියෙන් ගත්තොත් the five aggregates මේ පංචස්කන්ධ subject to clinging. ඒක එල්ලීමට වාජනීය වෙනවා. ඒක එල්ලෙන ස්වභාවයෙන් තමයි ලෝකයට පවතින්නේ. අන්න ඒ తත්වය දුක්ඛ වූ සපර. In brief, the five aggregates subject to clinging. උපාදාන කරගන්න පංචස්කන්ධය දුක්ඛ වූ සපර. දැන් නිකන් පංචස්කන්ධය නිකන් එහෙම දුකක් කියනවා. දැන් මගේ මේ අත මෙතන තියෙන. මේ අත මේකට දුකක් කියන්න බෑ මේ. ඒ කියන්නේ මේක කවුරු හරි කිව්වොත් මේක වයසට යනවනේ, නාකි වෙනවනේ, පාවිච්චි කරන්න හයියට දුර්වල වෙනවනේ. ඒක අනාගතයේදී හිතලා කියන එක. නැත්තම් කවුරු හරි කියන ඔබ කැඩෙනවා, තුවාල වෙනවනේ කියලා. ඒ කවුරු හරි වෙච්ච එකක් දිහා බලවනේ ඒකත් අතීතේදී. එහෙම නැතුව නිකන් මේ මොහොත ගත්තොත් මේක නිසා එහෙම මොකක්වත් දුකක් නැහැ. ඒ වගේ රහතන් වහන්සේ කෙනෙක්ට ධර්මානුකාරී දුකට උපාදානයෙන් වලින් නිදහස්ව නිර්වාණය තුල මේ ජීවතුන් අතර ඉන්නකොට පිරිනවන්න පෙර දුකක් නැහැ. ඒ කියන්නේ එකෙන් ලෙඩ දුක් ඇති වෙලා ඒ සම්මත දුක වල නැහැ කියන එක නෙවෙයි. මේ පරමාර්ථ වශයෙන් දුකක් නැහැ. ඒ දුක නැත්තේ තොර අර උපාදාන තත්ත්වෙන් මිදිච්ච නිසා. නමුත් ඒ තමන්ගේ මේ ඒ තියෙන පූර්ව කර්ම මත ලැබිච්ච පංචස්කන්ධ පරිහරණය සිද්ධ වෙනවා. ඒක නිකන් අර වෙඩි කාලා ඇටෙත් නැති විදියට රොඩ්ඩ විසි කරනවා. ආයෙ බීජයක් හැදෙන්නෙම නැහැ. දැන් අපි කාලා දානේ තව හැදෙනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙක්ගේ මේ ජීවිත පරිහරණය ඇතුලේ භවගාමී කර්ම සැකසීමක් වෙන්නේ නැහැ. ඒකට ඒ හිරු එළිය සඳේලිය වගේ මනස මේ මොහොත තුල පවතිනවා. සතුට තුල විතරයි තියෙන්නේ. සතර බ්‍රහ්ම විහරණය තුල චර්යාව පවතින. right. දැන් මේ අපි මේ උපාදාන කරව ඉන්න නිසා මේ දැන් අපිට මම ඉඳලා ඉගෙන ගත්ත මේ ඩිග්‍රී කරපු මේකේ ප්‍රධානිය හැටියට මෙයා ආර්යයා මෙයා කියලා අදාගත්ත මම ඉන්නේ. ඔය කතන්දරේ තමයි අපිට මේ භවයට දුකට එන්නේ කියන එක කියන්නේ. රේඛ සංස්කාර දුක ගත්තාම මේ කියන්නේ. මේක දාර්ශනික අර්ථයක් එන්නේ එතන. Anyway, we must understand that just Panchaskandha is not said to be suffering. Panchaskandha නිකන් දුකයි කියලා නැහැ. It causes suffering when clinging. උපාදාන කරගත්තට පස්සේ දුක. ඒකෝර මේ පංචස්කන්ධය ගත්තා මේක අපිට පේනවා මෙහෙම අපි වෙනම කතා කරාට forms රූප, feelings වේදනා, perceptions සංඥා, formations මානසික සංස්කාර, consciousness විඥානය මේවා මේ විදිහට ගත්තට මේ ඔක්කොම මේ එකට විතරම ක්‍රියාත්මක ස්වභාවයෙන් පවතී. මම නිකන් උදාහරණයක් ගත්තා කොච්චර දුරට සාර්ථකද කියන එක බලමු අපි. දැන් අපිට ඒකක් හදන්න කිරි ඕනේ, සීනි, milk, sugar, tea, hot water. මේ ඔක්කොම එකතු වුණාම ඒකක් ආවා. ඒ වගේ දැන් milk කියන්නේ රූප, sugar වේදනා, tea සංඥා, water සංකාර, මේ hot tea රසනේ විඥාන. මේ ඔක්කොම එකතු වුණාම මෙතන මේ ගොන්න පුළුවන් ප්‍රශ්නෙට තේක. මේක වෙනම පිටි තේකොළ හොයන්න බෑ. ඒ වගේ අපි යම්කිසි ක්‍රියාවක් කරාම ඒක ඒකේ වේදනාව සංඥාව ඒවා වෙනම වෙලා හැමතිස්සෙම ප්‍රකට වෙන්නේ නැහැ. අපිට පේන්නේ අවුට්කම් එක එළියට එන ඒ ක්‍රියාවක් විතරයි. The first is the aggregate of matter. ඒතර පංචස්කන්ධය ගත්තාම පළවෙනි එක රූපස්කන්ධය. Physical forms are explained with the analysis of four great elements.
ඒකට physical forms මේ භෞතික රූප I explain පැහැදිලි කරනවා with the analysis of විශ්ලේෂණයෙන් four great elements සතර මහා භූත. ඒවා the attributes ඒවා ඒ සතර මහා භූතයන්ගෙන් පෙන්වන ඒ ගුණාත්මක බව. Namely solidity, ඝනත්වය, fluidity, දියර බව, heat, රස්නේ, motion, චලනය. ඒක අපි ඒවා තේරුම් ගන්න පුළුවන් විදිහට ද්‍රව්‍ය වලට දාගෙන තියෙනවා. පඨවි earth element, පඨවි ආපෝ water element, තේජෝ fire element, වායෝ air element කියලා. දැන් අර තේක ගමු අපි තේකෙත් ඔය හතර තියෙනවා. ඒකට එකක් ප්‍රමුඛ වෙන්න පුළුවන්. අනිත්‍ය පල්ලෙහාට එන්න පුළුවන්. නමුත් මේ හැම දෙයකම හැම සංස්කාර ධර්මයක් තුළම භෞතික දෙයක් තුළම මේ එලිමන්ට්ස් හතර ගුණාත්මකව එක එක ආකාරයකට පවතිනවා. දැන් සිතිවිලි වලත් මේවා පවතිනවා. කේන්ති ගියාම පටවි ගතිය වැඩි. ඒ කේන්තියේ පැතිරෙන ස්වභාවය තමයි එතකොට වායු. මේ විදිහට මේ සිතිවිලිත් මේ ගුණාත්මක හතර ගත්තාම මේ four elements වල සිතිවිලි පැහැදිලි කරන්න මේ තත්ත්වයන් පාවිච්චි කරනවා. The material organs of sense faculties are I. එතකොට භෞතික අවයව ඉන්ද්‍රිය ධර්ම වල භෞතික අවයව වෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. චක්කු, සෝත, ගාන, ජීව, කාය, මන. Material organs භෞතික අවයව of sense faculties. මේ ඉන්ද්‍රයන් වල සංවේදී ඉන්ද්‍රයන් වල. They are corresponding objects. ඒවා ගනුදෙනු කරන ඔබ්ජෙක්ට් එක වෙන්නේ උදේ වෙන්නේ in external world බාහිර ලෝකයේ asata visible forms. දෘශ්‍යයට භාජනය වෙන දේවල් visible forms. කනට sound, ඕඩුව, නහයට taste, දිවට tactile things ස්පර්ශ දේවල් ශරීරයට. Mind is also identified to be a separate faculty. මනසත් ඉන්ද්‍රයක්. corresponding internal mental objects. එතකොට ඒ මානසික සංස්කාර වලට එක ගනුදෙනු කරනවා. The second is the aggregate of sensation. දෙක වේදනා sensations. නැත්නම් feelings කියලා කියනවා sensations කියන. Sensations are three types. තුන් ආකාරයි. They are pleasing sensation, සුඛ වේදනා, unpleasing, අමිහිරි වේදනා, neutral, අදුක්ඛම සුඛ. Neither pleasing no unpleasing. සපත් නැහැ නොදුක් නොසුව කියන එක. සපත් නැහැ දුකත් නැහැ. neutral. එතකොට feeling ඔය විදිහට තුනකට යනවා. Sensations generate in the process of contact. well මේ sensation නැත්නම් feelings වේදනා මතු වෙන්නේ ස්පර්ශය තුල. ස්පර්ශය කියන ක්‍රියාවලියේ output එකක් ඵලයක් තමයි sensation. Physical and mental organs are contacted. භෞතික සහ මානසික ඉන්ද්‍රයන් are contacted ස්පර්ශ වෙනවා with external objects බාහිර අරමුණක ලෝකේ. එතකොට අන්න ඒ ක්‍රියාවලිය තුල ඒ ස්පර්ශය තුල තමයි හැඟීම් මතුවේ. දැන් උදාහරණයක් ගත්තොත් sense specific consciousness වේදනා පදනම් කරගත්ත සිත arises මතු වෙනවා depending on an internal පදනම් කරගෙන internal ආධ්‍යාත්මික and external sense basis බාහිර සංවේදන පදනම පාවිච්චි කරගෙන in the process of contact ස්පර්ශ ක්‍රියාවලිය තුල. ඒතර contact කියලා කියන්නේ මේ ස්පර්ශය කියන්නේ is the meeting හමු වීම an internal sense base. අතුලාන්තයේ තියෙන සංවේදන base එක පදනම. external sense object බාහිර අරමුණක් එක්ක සහ consciousness හිතත් එක්ක. ඔය තුන එකතු වීම තුල වේදනා එතකොට craving generates depending or clinging on feelings. Craving තෘෂ්ණාව නැත්නම් thirst
තණ්හා. the craving කියනවා නැත්නම් thirst කියලා කියනවා. දැන් තිබාට කියලානේ thirst කියනවා. බණ පොත්වල thirst කියන්නේ තෘෂ්ණාව. craving කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව generates ඉපදෙනවා depending රඳා පැවතිලා නැත්නම් clinging එල්ලීම තුල on feeling. මේ වේදනාවල එල්ලිච්ච ගමන් ගන්න තෘෂ්ණාවක්. The third is the aggregate of perceptions. තුන්වෙනි එක perception සංඥා. කියන අපේ තියෙන මතක ගබඩාව. Cognition part. Perceptions are also of 6 kinds. ඒකත් ආකාර 6ක් ගන්නවා. In connection with the 6 internal faculties, ආධ්‍යාත්මික ඉන්ද්‍රිය අරමුණු වලට අනුව. And corresponding 6 external objects. ඒ වගේම ඒවා ගනුදෙනු කරන බාහිර අරමුණුත් එක්ක. They too produce in context. ඒකට ඒකත් හැදෙන්නේ ස්පර්ශය තුල. Context. Perceptions සංඥා has the capacity to identify phenomena distinctly. මේ සංඥා වලට හැකියාවක් තියෙනවා ධර්මතාවයන් සුවිශේෂී කරලා වෙන් වෙන්ව අඳුරගන්න. කළු සුදු හැටියට වර්ණ ආකාරයෙන්, හැඩ ආකාරයෙන්, දුර ආකාරයෙන්, විවිධ ආකාරයෙන් වෙනස්ව හඳුනා ගන්නවා. කියාව තියෙන සංඥාව. දැන් අපි a child sees a woman ළමේක කාන්තාවක් දකිනවා. And later understand her to be his mother. පස්සේ තව ටිකක් බලන් ඉන්නකොට ආයේ අම්මා කියලා. එතකොට ඒ වගේ the child distinctively recognizes. විශේෂයෙන් අඳුන ගන්නවා the woman to be his mother. අම්මා කියලා ඒ දැක්ක කාන්තාව. is due to perceptions. ඒක උනේ අර සංඥා නිසා. අනිත් කාන්තාවන් ගාව නැති අම්මා ගාව තියෙන කාරණා ටිකක් මතකයේ තිබුණා. ඒ ටිකට අග්ගාලා ඉදිරියට ඇවිල්ලා අර කාන්තාව වෙන් කරගත්ත අනිත් අයගෙන් අම්මාව. He has a set of memory. මතක ගබඩාවක් උහුට තියෙනවා ළමයා. Deposited tempat වෙලා to separate its mother. අම්මා වෙන් කරගන්න from other women. අනෙක් කාන්තාවන්. සංඥාවල කරන ක්‍රියාවලිය. දැන් අපි කර්ගුලේ ගිහිල්ලා මොකක් හරි ගිනි පෙට්ටියක් හොයනකොට අපිට අහු වෙනවා හතරස් වෙන කෑල්ල. නැත්නම් මේක පැත්තකට දානවා ඒක ගිනි පෙට්ටිය නෙමෙයි කියලා. ගිනි පෙට්ටිය අහු වෙනකන් අපි ඒක අතපත ගන්නවා. ගිනි පෙට්ටිය අහු වුණොත් තමයි මේ ගිනි පෙට්ටිය කියලා ගන්න. මොකද අපිට මේ සංඥා තමයි එතන උදව් වෙන්නේ. අනිත් ඒවායින් වෙන් කරගෙන කරුවලේ වුණා ගිනි පෙට්ටිය අතර ගන්න. The fourth is the aggregate of mental formations. හතරවෙනි එක මානසික සංස්කාර. mental formations, mental fabrications, mental activities ඒ විදිහට මේ මානසික සංස්කාර කියනවා. කියන්නේ මනස වෙනම ඉන්ද්‍රියක් හැටියට ගත්තොත් එයා ප්‍රොඩියුස් කරන්නේ mental මේ සිතිවිලි, all thoughts, ideas, අදහස්, concepts, සංකල්ප, views, අදහස්, opinions, අදහස් and so on. A mental formation ඒ මානසික සංස්කාර. All types of original activities, සියලුම සචේතනික ක්‍රියා are included here. මනස පදනම්ම ගොඩ නැගෙන සියලු දේවල්. කම්මෙන් කම්මපත දෙකම. සිතිවිලි විතරක් කම්ම ක්‍රියාවටත් આવොත් පත. ඒතරහං වික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. Dear Bhikkhu, I introduce thought as kamma. මම කම්ම සිතිවිල්ල කර්මය ලෙස හඳුන්වනවා. It is after having thought. හිතලා තමයි that we engage in an action. ක්‍රියාවකට අපි නියැලෙන්නේ. physically, කායික, verbally, වාචික, or mentally, මානසික. ඔය තුන් ආකාරයෙන් ක්‍රියා කරන්නේ මනස ක්‍රියාත්මක වෙලා. නිබ්බේධික සූත්‍රය. Anyway, only volitional activities produce karmic effect. සචේතනික ක්‍රියාවලින් විතරයි හැබැයි කර්ම ඵලයක් එන්නේ. නිකන් අපි ඇවිදිනකොට කුඹි මැරුණා, කුඹිය කුඹි සතෙක් මැරුණා කියලා ඒකෙන් අපිට පවක් එන්නේ නැහැ. කර්මික් ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. ඒක ඔරිජිනල් ඇක්ටිවිටි එකක් සචේතනික ක්‍රියාවක් නොවන නිසා. The fifth is the aggregate of consciousness. පස්වෙනි එක මනස, විඥානය. It is also of 6 types. එයාගේ ආකාර 6ක් තියෙනවා. ඒක මෙහෙම සෙන්ස් ඕගන්. ඉන්ද්‍රිය අවයවයයි, receptive field එකයි, ඒ ලබන ශේෂ්ත්‍රයයි, consciousness සිතයි. මතුවෙන මනස.
ගත්තාම I functions ඇහැ ක්‍රියාත්මක වෙනවා as the base පදනම හැටියට. ඔය entry නැත්තම් මේ as ක්‍රියාත්මක වෙනවා මේ දොරක් හැටියට. for receiving visual forms ලබන්න visual forms දෘශ්‍යමය රූප and thereby produce අන්න එතකොට හැදෙනවා I consciousness චක්කු විඤ්ඤාණය. චක්කුං පටිච්ච රූපේච චක්කු විඤ්ඤාණය. ඒකද ඇහැ ඒ අනුව මතුවෙච්ච ඇහත් රූපයක් මතු වුණාම චක්කු විඤ්ඤාණය හැදෙනවා. එතකොට ඒ කියන්නේ ඒක ගත්තොම මේ සිත කියන එක මෙතන the visual consciousness is just only awareness. ඇහැට රූපයක් දැක්ක විතරයි. අන්න ඒ දැකීමේ සජීවී බව ඇති කරන එකම විතරයි වෙන්නේ. ඉතින් මොකද හිතෙන් වෙන්නේ. Consciousness makes the seeing live. Consciousness ඒ චක්කු විඤ්ඤාණය makes ඇති කරනවා seeing live. දැකීම සජීවීකරණයට පත් කරලා තියෙනවා. The mind derived based on visual forms. එතකොට බාහිර රූප පදනම් කරගෙන ඇති වෙච්ච සිත මතු වුණා එහෙම. සිතක් හැදුණා. එතකොට දැන් ඔය සිතේ උකට ඉස්සරහට අපි මේකෙදි කතා කරලා ගත්තොත් ඒ වගේම ear functions as the base or entry for receiving sound. ඇහැ මේ කන ක්‍රියාත්මක වෙනවා පදනම නැත්තම් දොරක් හැටියට receiving sound ශබ්ද ලබන්න. අන්නේ කනට ශබ්ද ලැබෙනකොට they are produce auditory or ear consciousness. කන පදනම් කරගත්ත විඥානය සෝත විඥානය මතුවෙනවා. මේ කන පදනම් කරගත් සජීවී බව දැනෙන ස්වභාවයක් එනවා. අන්න ඒ මනස the mind derived based on sound. ශබ්ද පදනම් කරගෙන ගොඩනැගිච්ච මේ දැනීම් ස්වභාවයක් ආවා. මේ දැනීම් ස්වභාවයෙන් ඒක නතර වෙනවා. අනිත් ටික එකතු වෙලා තමයි ඊටු කතන්දර වෙන්නේ. nose functions නාහේ ක්‍රියාත්මක වෙනවා as the base පදනම නැත්නම් entry ප්‍රවේශයේ දොර හැටියට for receiving odors ආග්‍රහණය ලබන්න. thereby produce ඒ අනුව නිෂ්පාදනය වෙනවා olfactory or nose consciousness. නාසය පදනම් කරගත්ත විඥාන. ගාහන විඥාන. The mind derived based on odors. එතකොට මේ මනස පදනම උනේ ගන්ධය. කියන්නේ නාහයට ආග්‍රහණයක් දැනුණාම දැනුවත් බවක් ඇති කරා. එතකොට ඒක ගඳද සුවඳද ඒක මලක සුවඳක්ද ඒව වෙන්නේ අනිත් ඒව එකතු වුණාම. ඒ කියන්නේ සංඥා එහෙම එකතු වෙලා තමයි ඒතර වෙනස්කම් කරන්නේ. මෙතන දැනුවත් බව විතරයි සිත කියන එක දැනීම් තත්ත්වයක් විතරයි සජීවී දැනීම් ස්වභාවයකට පත්වීමක් විතරමයි වෙන්නේ. Tongue functions as the base or entry for receiving. tongue දිව functions වැඩ කරනවා ක්‍රියාත්මක වෙනවා as the base පදනම හැටියට. or entry නැත්නම් දොරක් හැටියට. for receiving taste රස ලබන්න flavor. and thereby produce ඒ අනුව නිෂ්පාදනය වෙනවා ඇති වෙනවා gustatory or tongue consciousness. ජීවහා විඤ්ඤාණය. එතකොට දිවට the mind derived based on taste. රස පදනම් කරගත්ත ඇති වෙච්ච ජීවහා විඤ්ඤාණය දැනීම් ස්වභාවයක් මතු වුණා. ඒක ඒ මනස හැටියට අල්ලගත්තා. එතකොට මේ විඤ්ඤාණය කියන එක මේ විදිහේ ආකාර 6කට body functions as the base. ශරීරේ functions වැඩ කරනවා as the base පදනම හැටියට or entry දොරක් හැටියට for receiving touch ස්පර්ශය ලබන. නැත්නම් thereby මේ ඒ අනුව the produce නිෂ්පාදනය වෙනවා tactile ස්පර්ශය. නැත්නම් body consciousness. කාය විඤ්ඤාණය. එතකොට කාය විඤ්ඤාණයට tactile නැත්නම් ස්පර්ශය තමයි පදනම. කියන්නේ mind derived based on tactile. ස්පර්ශය පදනම් කරගෙන ගොඩ නැගුණු දැනීම් ස්වභාවය. මනස. The mind functions මනස දැන් ක්‍රියාත්මක වෙනවා as the base or entry for receiving mental objects. මානසික සංස්කාර ස්පර්ශ වෙන දෙයක් හැටියට. දැන් උදාහරණයකට දැන් මේ කෝප්පේ වතුර තියෙනවා. දැන් මනස mind කියන්නේ මේ කෝප්පේ නම්
එතකොට එකපාරට pop up වෙන විශාල සිතිවිලි සමුදාය mental formations මේ ඇතුළේ තියෙන වතුර වගේ. මනස ඉන්ද්‍රියක් හැටියට වෙනව ගත්තා. මනසට ස්පර්ශ වෙන ධර්මතා. එතකොට දැන් the mind functions මනස ක්‍රියාත්මක වෙනවා as the base or entry for receiving mental objects. මානසික සංස්කාර ලබන දොරක් හැටියට. කියන්නේ එයාට එන්නේ ideas thoughts සිතිවිලි අදහස්. and thereby produce ඒ අනුව ගොඩනගෙනවා mental consciousness මනෝවිඤ්ඤාණ. මනෝවිඤ්ඤාණ. එතකොට මනස පිළිබඳ දැනුවත් වීම. or the mind derived based on mental objects. එතකොට මානසික සංස්කාර ඔයක් පදනම් කරගෙන ගොඩනැගිච්ච දැනීම. මට මෙහෙම දෙයක් මනසට ආවනි කියලා ඒ ආපු බව සජීවීව තේරුම්ගත් මනස. මේක අපි නිකන් විස්තර කරගත්තොත් මේ විදිහට we will make it clear. අපි මේක පැහැදිලි කරගමු having an example නිදර්ශනයක් කරන්. the eye contacts the tree. දැන් අපේ ඇහැට ස්පර්ශ වෙනවා ගහක්. දැන් අපේ ඇහැට ගහක් පේනවා. එතකොට knowing surfaces දැනීමක් surfaces මතුවෙනවා. අන්න ඒ දැනීමට කියනවා eye consciousness චක්කු විඤ්ඤාණය. the consciousness emerged. එතකොට ඒ කියන්නේ මනසක් මතු වුණා. දැනුවත් බවක් ඇති වුණා. ඇහැට දෙයක් ගැටුණා කියන එකට ආවා. එතකොට අන්න ඒ consciousness ඒ මතුවෙච්ච සිත doesn't recognize an object. ඒ සිතෙන් අඳුනගන්නේ නැහැ ගහ කොස් ගහක්ද අඹ ගහක්ද කියලා. එතකොට දැනුවත් බවක් ආවා. මෙහෙම රූපයක් වටුණා. It is only a kind of awareness. එන ඇහැට රූපයක් ගැටීම only a kind of awareness. අවදිමත් බවක් දැනුවත් බවක් විතරයි. සජීවී බවක් මතු කරා විතරයි. පෙනීම පිළිබඳ. ඒ සිත ආවා කියන්නේ. So it just marks the awareness of the present. ඒකෙන් ඒ සිතෙන් නිකන් මාක් කරා අර ගැටීමත් එක්ක ඇහැට රූපේ ගැටීමත් එක්ක මාක් කරා the awareness අවදිමත් බව of presence of an object. අරමුණක් වැටුණා කියලා දැනුවත් වීමක් ඇති කරා. ඒ ඇති කරන தත්ත්වය තමයි චක්කු විඤ්ඤාණය. perception සංඥා symbolize සංකේතවත් කරනවා characterize වෙන වශයෙන් අඳුන ගන්නවා knowing to be a tree. ඒ දැක්කේ ගහක් කියලා. අඹ ගහක් පොල් ගහක් මොකක් හරි කියලා. ඒක ගහක් කියන එක කලින් අපි ඉගෙනගෙන තිබුණ ගස් වලින් ටට්ටක් ගාලා වෙන් කරලා මේක මෙහෙම එකක් කියලා ඒ ගහ පිළිබඳ සංජානනයක් ඇති කරා. මෙන්න මෙහෙම එකක් මේ ගහක් මේ දැක්කේ කියලා. ඒ perception තමයි අර සිතට වර්ණයේ හැඩය ස්වභාවය දෙන්නේ. ඊට පස්සේ දැන් ඔන්න ඕක දැන් ඔය සංඥා ආපු ගමන් තව සිතිවිලි මතුවෙනවා. අම්මණිය මාඹ කන්න තිබුණා නම් හරි මොකක් හරි හොඳ ගහක් නැත්තම් කනාටු ගහක් හරි මොනවා හරි අන්න feelings එනවා. two arises either pleasing unpleasing otherwise neutral. සප හොඳ ප්‍රසන්න හරි අප්‍රසන්න හරි neutral හරි මොනවා හරි දැන් තව සිතිවිලි මතුවෙනවා ඔය ඔතෙන්ට එනවා. දැන් මේවා තත්පරේ කෝටි ප්‍රකෝටි ගානකට බෙදලා එවැනි ෂණ කාලයක් තුළ වෙන දේවල් අපි මේව කතා කරා. and the surface mind ඒ මතුවෙච්ච විඥානය consciousness to generates ඒකත් දැන් generate කරනවා mental activities. අන්න දැන් mental activities මානසික සංස්කාර රූප වේදනා සංඥා සංකාර ගොඩනගන mental formations හදනවා. තව සිතිවිලි හදනවා දැන්. accordingly ඒ අනුව maybe volitional or non-volitional. ඊට පස්සේ සචේතනිකව නැත්නම් ඊට පරිබාහිරව නොදැනුවත් විවිධ ආකාරයෙන් සිතිවිලි හැදෙනවා. then volition is will to act. volition කියලා කියන්නේ ක්‍රියා කරන්න තියෙන කැමැත්ත. volition is will to act. five aggregates are interwoven. මේ අනුව අපි තේරුම් ගන්න ඕනේ මේ five aggregates.
ස්කන්ධ පංචකය ගත්තාම ස්කන්ධ කොට මේ ස්කන්ධ කොට ගොඩවල් පහ ඉන්ටර්වෝවන් එකට ඔට්ටපාලු වගේ ඉතිලා තියෙනවා ඉන්ටර්වෝවන් and operating ඔට්ටපාලු බෝලේ මෙහෙම ගැව්වහම ඒක බම්ප් වෙවි යනවා. එතකොට අපිට මේක පටියොතලයි මුකුත් පේන්නේ නැහැ. වෙන පටි පේන්නේ නැහැ. ඒක operating together as a unison මේක ඒකීයව තාම වේගයෙන් වැඩ කරනවා. එතකොට ඔය ස්කන්ධ පංචකයේ සජී මානසික ආවේග වේග හැටියට භෞතික ශරීරයේ වේග හැටියට ඒ දෙක තුළ විදිහට ක්‍රියාත්මක වෙනකොට they are inseparable අවියෝජනීයයි මේ ක්‍රියාවලිය. කාටවත් සිතිවිලි වෙන් කරලා පැත්තකින් තියන්නේ. සංඥා පැත්තකින් තියලා එහෙම කරන්න බෑ. මේ අවබෝධයට මෙහෙම ගියා. They are inseparable අවියෝජනීයයි. though in some occasion හැබැයි සමහර අවස්ථාවල the function of an aggregate එක ගොඩක function ක්‍රියාවලිය would be more prominent ප්‍රමුඛ වෙන්න පුළුවන් than the others. දැන් අපි ටීවී බලනකොට ඇහැපදනම් කරගත්ත සිත් වැඩි. අනිත් ඒවා නහය මේ නහය ශරීරයට ස්පර්ශ දැනෙන ඒවා මේ ඒ වගේම නිහඬයි වගේ. බොහෝ විට කනයි ඇහැයි විතරයි එතන ප්‍රමුඛ වෙන්නේ. හැබැයි අපි සුවඳක් පර්ෆියුම් එකක් සුවඳ බලනකොට අපිට ඇහැ නිහඬයි කන නිහඬයි. ඒ වගේ මේ කොන්ෂස්නස් කියන ඒවා එකට වැඩ කරාට එක එක වෙලාවට එක එක ගොඩ උඩට එනවා එක එක අනිත් ගොඩවල් එහෙම වෙනවා. ඒතකොට so it is very clear that mind or consciousness යනවා අපිට වඩා පැහැදිලි මේ consciousness හිත cannot function alone. දැන් හිතට තනියෙන් පවතින්න බෑ. සරිතහම වෙනවා. දර කෝටු මිටි දෙක කෙලින් කරලා මෙහෙම තියලා සෙට් කරලා කෙලින් කරලා තියෙන එකක් අයින් කරොත් අනික වැඩ. මේ සෙට් එක එකට වැඩ කරනකම් දුවන. සිතයි රූපයි. It depends on matter, feelings, perception and mental form. මේ ඔක්කොම එකට එකක් මේ බලපාන. එකට එකක් සෙට් කරනවා. ඔක්කොම එකට කැරකෙන. This whole process in progress. මේ සමස්ත ක්‍රියාවලිය මේ ගොඩවල් පහ මැෂින් එකක් වගේ ඔක්කොම ඇතුලේ විශාල කර්මාන්තයක් වගේ ක්‍රියාත්මක වෙන තත්ත්වය is life ජීවිතය. there are clinging to these is උපාදාන. දැන් මේක අල්ල ගන්නවනම් මේ තමයි මම. මේ තමයි මේ ආයතනයේ ප්‍රධානියම මම. මේ තමයි මේ ඩිග්‍රිය ගත්ත මම. මේ තමයි මේ මගේ කියලා අපි අන්න ඒ බැඳෙන ස්වභාවය උපාදාන. ඒකට ඒ ක්‍රියාවලිය පදනම් කරගෙන අපිට ලෝක දුකක් කරනවා නම් ඔන්න ඒක උපාදාන දුක. දැන් ඒකයි දැන් අනිත් දුක වගේ මේක ඇනලයිස් කරගන්න පංචස්කන්ධය ඇනලයිස් කරගන්න වෙනවා. මේ ටිකක් මේකේ දාර්ශනික කතාවක් තමයි මේ තුන්වෙනි කාරණේ පෙන්නන්නේ. සංකාර දුක කියනවා. එතකොට the existence of ongoing process of volition or mental formations. දැන් මේ existence පැවැත්ම මොකේ ongoing process මේ දැන් යන මේ ක්‍රියාවලියේ පැවැත්ම මොකේ volitional or mental formation මේ මේ භෞතිකයේ පදනම් කරගෙන මානසික ක්‍රියාවලියක් මේ විදිහට සිද්ධ වෙනවා. වේදනා සංඥා සංකාර ඒ process එකක් සිද්ධ වෙනවා. volition or mental formation එකක් සිද්ධ වෙනවා. මේ රූපස්කන්ධය ඒ සමස්ත පැවැත්ම මේ පැවැත්ම ඇතුලේ ඔන්න ඔය සමස්ත ක්‍රියාවලිය ඇතුලේ මේ වෙලාවේ ඒ මනස තුල ওই தත්ත්වයේ ක්‍රියාත්මක වීම භව කියලා කියනවා. එතකොට නැත්නම් ලයිෆ් එක කියලා කියනවා. එතකොට අපි කරන්නේ ඊතරම් ඉන්ද්‍රයන් පදනම් කරගෙන සිතිවිලි සිත් හැදෙනවා ස්පර්ශය පදනම් කරන් ඒ සිතට සංඥා සංකාර ඒවා සිතිවිලි හැදෙනවා. ඒ සිතිවිලි වලින් ආයේ මේ සංස්කාර වලට යනවා. ඒ සංස්කාර අත්දකින්නවා. ආයේ ඒ අත්දැකීම ඇතුළේ තවත් ඒ අන්න ඒ ක්‍රියාවලිය භව. භවය කියන්නේ මේ මොහොතේ අපි මේ ක්‍රියාත්මක වෙන මානසික ස්වභාවය. ජීවිතය කියලා මේ මොහොතේ. ඒක දැන් භවය අතීතේ නම් භව නිරුද්ධ කරන්න බෑ. අනාගතේ නම් භවය නිරුද්ධ කරන්න බෑ. භවය නිරුද්ධ කිරීමේ හැකියාව කියන්නේ ඒක මේ තියෙනවා නම් මේ මොහොතේ. අතීතේ දෙයක් නම් අනාගතේ දෙයක් නම් කාටවත් භව නිරෝධයක් ගැන කතා කරන්න බෑ. At present,
and continues from life to life. ඔය කියන தත්ත්වය මේ life එකෙන් life එකට යනකොට සංසාරික life කියලා කියන සසර ගමන. දිගට බැලුවා. එතකොට අනවතග්ගයන් සංසාර උප්පාපෝත්ම පඤ්ඤාති. එතකොට the samsaric life doesn't have a discoverable end. හොයාගන්න පුළුවන් කෙලවරක් නැහැ. The function of five aggregates, five aggregates function වැඩ කිරීම. The five aggregates ස්කන්ධ පහ distinctive එකතු මේ වෙනස් විදියට ඕක collectively ඔක්කොම එකට එකතු වෙලා is changing. ඕක වෙනස් වෙනවා. Transitive පරිවර්තනීය ස්වභාවයක් ගන්න. Momentary මොහොතෙන් මොහොත වෙනස් වෙන process එකක් ක්‍රියාවලිය of impermanence අනියත බව. ඕකේ ඔය මානසික වේග ගත්තත් භෞතික ශරීරයෙන් ඇති කරන ඒ energies ගත්තත් ඒ ඔක්කොම changing, transitive, momentary process of impermanence. වෙනස් වෙන පරිවර්තනීය මොහොතින් මොහොත අන්‍ය ස්වභාවයක් ගන්න අනිත්‍ය ක්‍රියාවලිය. මොකවත් ස්ථිර කතාවක් විතර අල්ලගන්න දෙයක් නෑ. If something is not permanent, ඒතොර යමක් ස්ථිර නැත්නම් it is suffering. ඒක දුක. යදනිච්ඡන් තන් දුක්ඛ. Thus clinging to five aggregates මේ විදියට මේ ස්කන්ධ පහට ඇලෙන එක මගේ වේදනා, මගේ මතකය, මගේ දේවල් එහෙම කියලා ගන්න එක is suffering. දුකයි. And this is called සංකාර දුක. මෙන්න මේ ටිකට තමයි සංකාර දුක කියලා කියන්නේ. When deeply and realistically considering, when deeply ගැඹුරින් realistically යථාර්ථවාදී considering සලකන විට physiopsychological process is flowing. Physiopsychological process කාය මනෝ ක්‍රියාවලියක් ගලාගෙන යනවා. In conceptual world සංකල්ප ලෝකේ we name it අපි එක නම් කරනවා a self පුද්ගලයා. I මම me මම mine මගේ or a being සත්වේ sentient being සජීවී සත්වයක්. ඊට අපි සංකල්ප ලෝකේ නම් කරගන්න. නාම පද බුදුදහමට අනුව ලෝකේ නැහැ. If one sees the truth of dukkha යමෙක් මේ දුක දැක්කොත් bound with life මේ ජීවිතයත් එක්ක මේ ත්‍යාකාරයට ගැට ගැහිච්ච දුක දැක්කොත් දුක්ඛ සත්‍යය පෙන්වන ගැඹුරින්. ඒ කියන්නේ අපිට දැන් තියෙන්නේ දුක පිළිබඳව අනුමාන ඥානයක් මේ ධර්මයේ තුලින් පෙන්වන ඒ අනුව අවබෝධයෙන් අපේ නුවණින් ලබා ගත්ත නමුත් එහෙම මේ ප්‍රඥාව අවදි වෙලා ප්‍රායෝගිකව මේක ජීවිතෙන් දැක්කොත් එතකොට ඒ විමුක්තියට යොමු වෙනවා. අපිට තියෙන්නේ මේ පරිකල්පන අපේ නුවණ පදනම් කරගත්ත සරල දැනීම් මාත්‍රයක්. මේක ශක්තිමත් නැහැ. ඒකයි අපි මේක ලෝකෙටම ඇලි ඇලි එක කරන්න යන්නේ. මේක හරියට ඇඟට වැදුනා නම් මේ දුක්ඛ සත්‍ය තේරුණා නම් ඉතින් අනිත් සත්‍යයත් එතනම කතන්දර ටික ලියනවා. දුක්ඛේ අඤ්ඤාතං මේ මෝහය අපේ අවිද්‍යාවනේ මේ අපේ මූල හේතුව. අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඤ්ඤාතං. දුක නොදන්න කම. දැන් මේ එක එක කතන්දර ආදාගෙන අපි පොඩ්ඩක් හැංගි මුත්තමක් කරනවා මේකත් එක්ක. ගේමට සෙට් වෙන්නේ නැහැ. අවංකව. විහෙවැටියට අපි අතින් වෙනවා. If one sees the truth of dukkha or මේ දුක යමෙක් දැක්කේ with life thereby එතනම the individual also sees arising of dukkha දුක මතුවීමත් ඒක දුක්ඛ සමුදය සත්‍යත් පේන්න ගන්න. and cessation of dukkha එහෙනම් මේ මාව භවෙන් භවයට ගත කරන්නේ සිත මේ විදිහට පරිහරණය වීමෙන්නේ මේකේ ෆන්ක්ෂන් එක මේකනේ. එහෙනම් මම මෙයා මේ විදිහට කරගෙවුත් මේක කරන්න බෑනේ කියලා අන්න දුකේ නිරුද්ධ වීම පේන්න ගන්න. a path leading to cessation. ඒකට මාර්ගයක් තමයි. ඒකට ඒ කියන්නේ දර්ශනය බොහෝ විට ක්ලියර් වෙන්නේ මේ දුක තේරුම් ගැනීමත් එක්ක. Simply ignorance is not knowing dukkha.
simply ignorance is not knowing dukkha. Paraloma, ignorance is not knowing. අවිද්‍යාව කියලා කියන්නේ මේ දුක නොදන්නා. අවිද්‍යාව පත්‍ය සංඛාර. එතන තමයි මුලෙහි. ඊට පස්සේ තමයි මේ අවිද්‍යාව නිසා තමයි මේ තණ්හාව පදනම් කරගෙන ඉතුරු කතන්දර වලට යන්නේ. So penetrating දුක්ඛ. එතකොට මේ දුක විනිවිද දැකී දුක්ඛ සත්‍ය. Realizing the noble truth of suffering. එතකොට මේ ජීවිතයේ දුක සාමාන්‍ය අපි වගේ නුවණින් දැක්කා. එතකොට ගැඹුරු enlightenment එකටපත් වෙච්ච කෙනෙක්. රාතන් වහන්සේ කෙනෙක් මේ දුක දැක්කා. අපි වගේ අනුමඥාණයෙන් මේ දුක දැක්කත් it doesn't make life suffering. ඒ දැක්ක නිසා ජීවිතයේ දුකක් වෙන්නේ නැහැ. දැන් බුද්ධාගම මේ සත්‍ය වෙන්නවා කියලා දුකක් කියන්න ඒ අගදිත් බෑ. ඕ මිසරබල් මේක දුක්සහගතයි පශ්චාත්තාපයක් කියන්න බෑ. Instead one can මේක තියන්තන් හරි ටිකක් හරි තේරුම් ගත්තොත් අර ටිකක් අපිට පුළුවන් පොඩ්ඩක් මේ මඩ තවර ගන්න නැතුව මඩ ටිකක් අඩුවෙන් තවරගෙන වලවල් වලට ගොඩක් ලොකු වලවල් වලට වැටෙන්නේ නැතුව පොඩ්ඩක් පාරි ටිකක් එහාට යන්න. අන්න ඒ වගේ සැනසීමක් ලැබෙනවා මිසක් මේ දුක කතා කිරීම හෝ මේ දුක තේරුම් ගැනීම නිසා මේක අසුභවාදී එකක් අනර්ථයක් මොනම ආකාරයකින්වත් වෙන්නේ නැහැ. දැන් මේක මේ පණිවිඩය instead ඒ වෙනුවට one can lead an unshaken. හැබැයි මේක හරියට තේරුම් ගත්ත කියන්නේ කෙනෙක්ට can lead unshaken. අකම්පිතව ජීවත් වෙන්න පුළුවන්. Happy and peaceful life. සතුටු සාමකාමී ජීවිතයක් with understanding of reality. මේ ජීවිතය යථාර්ථය තේරුම් ගන්න. එතකොට දැන් එහෙම තේරුම් ගත්තා කියලා වැස්සට අහුනොත් තේමෙනවා උවියෝ පිච්චෙනවා ඒ ඔක්කොම දේවල් වෙනවා මොනවා වුණත් අවබෝධයෙන් බොහෝ සතුටු තැනක අකම්පිතව මනස පවත්වගෙන අෂ්ටලෝක ධර්මයට අනුව උස්පහත් නොවි ද අවබෝධයේ ප්‍රමාණයට දියුණු තැනකින් මනස තියාගෙන සතුටින් නිදහසේ ඉන්න. එතකොට දැන් the fourth noble truth ගත්තහම දැන් මේ දුක්ඛ සත්‍ය the noble truth of stress of suffering අපි මේ කතා කරේ ජාති දුක්ඛ birth aging death sorrow lamentation pain distress despair association with unbeloved separation from the loved not getting what wants ඒ වගේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ the five clinging aggregates දුක තමයි මෙතන සමස්තයකට අපාය. දැන් අපි අර චක්කු විඥානය ගැන පොඩ්ඩක් අපහැදිලා ඒක ආයෙ කතා කරමු. දැන් මේ විඥානය කියන එක ගත්තාම eye consciousness චක්කු විඥාන මේ ඇහැට මේ ඔබ්ජෙක්ට් එක අරමුණක් බාහිර ලෝකයේ ගැටෙන. හරි එතකොට eye consciousness කියනවා. හැබැයි eye consciousness කියනකොට මේ චක්කු විඥානයට සපෝට් කරනවා මේ භෞතික කාරණා රූප රසක්. නිකම්ම ඇහැක් තියෙනව නෙමෙයිනේ. එතන බ්‍රේන් එක කනෙක්ට් වෙනවා, නර්ව්ස් කනෙක්ට් වෙනවා. එතන ඇතුලේ ලොකු භෞතික රූප කලාපවල ක්‍රියාවලියකුත් තියෙනවා. අන්න ඒ ක්‍රියාවලිය සජීවීකරණයකින් ඉන්නෙත්ම කොන්ෂස්නස් තමයි. අන්න ඒ අයි කොන්ෂස්නස් කියන එක. ඒ කියන්නේ මනස විඥානය ඇහැ කියන දොරෙන් එළිය බලනකොට ගහ ගැටෙනවා. අන්න ඇති වෙච්ච ඇහැ අයි කොන්ෂස්නස්. ඒකයි බුද්ධාගම අර හේතු ඒක හේතුඵලවාදය නෙමෙයි. මෙතන හේතු ගොඩක් තියෙනවා. අපි ආලෝකය දැන් චක්කුම් පටිච්ච රූපේච චක්කු විඥානං කියනකොට එතන දැන් ආලෝකයත් අදාළයි. ඒතර මේ නර්ව් සිස්ටම් අනම්මන ගොඩක් කතන්දර තියෙන දේ ඔක්කොම කියලා නෑ ප්‍රධාන මූල ටික විතරයි එතන ස්පර්ශය පෙන්වන්න ගන්න. එතකොට eye consciousness ඇහැට එහෙම රූපයක් ගැටුණාම ඇති වෙනවා eye consciousness. අන්න චක්කු විඥානේ වතු. කියන්නේ නිකන් සජීවී බවක් දැනීමක් රූපය ගැටීමක් පිළිබඳ දැනුවත් වීමක් නිකන් අවදිමත් බවක් ආව විතරයි කරන්ට් එකක් වගේ. ඊට පස්සේ perception සංඥා අර මතක ගබඩාව feelings සංවේදනා mental formation විවිධ මානසික සංස්කාර ඔය ක්‍රියාවලිය ඇතුළේ තමයි මේ කාර්යගහක් මේ ගහක් මේකෙන් මෙහෙම කරතයි. මේක තියෙන්නේ මෙච්චර දුරින් මෙච්චර ප්‍රමාණ ඔය කතන්දර ගොඩක් එකතු වෙලා නිකන් අර සංකල්ප හැටියට
දේවල් එන්නේ අනිකුත් ඒවත් එක්ක එකතු වීම ඇති. ඒතකොට the eye works as a door. ඇහැක් වැඩ කරන්නේ දොරක් හැටියට. Consciousness generates knowing. අර සිත වැඩ කරනවා දැනුවත් බවක් සජීවී බවක් ගෙන දීමක් හැටියට. Perceptions tell it is a tree. සංඥා කියනවා ඒක ගහක් කියලා. Mental formations help to generate more idea. මානසික සංස්කාර වලින් තව අදහස් ගොඩනගලා එකතු කරනවා මේක ඩිවලොප් කරනවා. Those සිතිවිලි concepts of the tree. එතකොට ෆීලිං ඇවිල්ලා මේකට එකතු වෙනවා. ෆීලිං මේක නියම ගහක්. මේක ගෙඩි තිබ්බනම් කන්න පුළුවන්. කටු ගහක් ආපු ළඟටවත් යන්න බෑ. මොකක් හරි මොකකටවත් නැති නියුට්‍රල් හරි මොනවාරි ෆීලිංස් උත් ඔය අතරේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර කියන එක මේ විදිහේ සමෝදානික ක්‍රියාවලියක්. ඉන්ටග්‍රේටඩ් ප්‍රොසෙස්. මෙන්න මේක මේ ක්‍රියාවලිය ආත්මීය වශයෙන් සක්කාය දිට්ඨිය කරගත්තා. මම ආයනය කරගත්තාම අල්ලගත්තාම මේ ලයිෆ් එකට ගැට ගැහුණාම මම මගේ කියන தત્ත්වය ඇතුලේ ඒ ඇලීමත් එක්ක අපිට ලොකු පීඩාකාරී බවක් අවේශකර බවක් අනවරත ගමනකට තල්ලු කිරීමක් ලොකු කාරණා ගොඩක් ගොඩනගනවා. එතකොට මේ සමස්ත දුක පදනම ඒ තුල ඇති. තමයි උපාදාන කතන්දරේ තමයි උතන සංකාර දුක් හැටියට අවසාන වශයෙන් විග්‍රහය. කෙටියෙන් ගත්තොත් එතකොට දැන් මේ aggregates of materiality භෞතික ශරීර ගත්තාම මේ රූප කලාප විතර ගොඩවල් 28ක් කියනවා. රූප කලාප. aggregate of feeling ගත්තාම මේක මෙහාය පැත්තකට. මෙතුන් පැත්තකට. perception ගත්තාම හාය පැත්තකට. aggregate formation. ඒතර mental formation ගත්තාම 50කට. සිත ගත්තාම 80කට සිත් කැඩෙනවා. මෙතන මේ කියන්නේ මේවා තව එහාට අභිධර්මයේ උදව් කරගෙන තව විවිධ ඇනලයිස් කරන්න පුළුවන්. දැන් බුද්ධාගම විභජ්‍යවාදයක් වෙන්නේ මෙතන. වෙන් කරනවා. දැන් මොකද වාහනයක් ලස්සනට තියෙනකොට අපිට හරි ආසයි. ඒක ගලවලා කෑල්ල ගලවලා ගොඩ ගැට ගහලා පෙන්නනකොට පේනවා මොකද්ද මඟුල මේක යකඩ ගොඩක්. ගංගොඩ. ඒකට අපිට අර ඇටැච්මන්ට් එක අඩු වෙනවා. ඒ නිසා මේ හේතුඵල ධර්ම ඇතුළේ විභජ්‍යවාදය ඇතුළේ අපිට මේ යථාර්ථය පෙන්වනවා. ඒකට මේ අවස්ථය ගත්තාම ඒතර මේ හේතුඵල ධර්මයේ ඇතුළේ මේ සමස්ත පංචස්කන්ධයේ සැකස්මක් විලක්ෂණය තුළ ඒක ක්‍රියාත්මක වන ස්වරූපයක් විශ්වීය දහමක් විශ්වීය ස්වභාවයක් පෙන්වනවා. මේ කියන ක්‍රියාවලියට ගැට ගැහිම උපාදානයත් ඒ උපාදානය කියන ක්‍රියාවලිය තුළ දුක රෝපණය වී භවයට ගැට ගැහිම සසරට වැටීම කතාව. මේ දුක්ඛ සත්‍ය ගත්තත් ඇත්තටම බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමේ මූලික හරය මේ තුලට ගේන්න පුළුවන්. ඒක මේකට අවශ්‍ය කරන මේ සියලුම මේ ඉංග්‍රීසි යෙදුම් වචන ගොඩක් ඒවා අපි එකතු කරලා මෙතෙන්ට ගත්තා. එතකොට අර උභාසරට ඒක